Sadu 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 beti sitivili papuwe randan modu karamu met sitivili evita ඇසේ දැහැමි වදන් දස පෙරුමන් පුරායදා මරු පරදා කොහොම හරි බුදු බව ලද තිලොව පියාණනි ඔබගේ දෙසට හැරි සංසාරෙන් එතර වීමේ අදහස සිත පතුල රඳා බුදු ගුණ සීකරමි මෙසේ නිරතුරු සිරි පතුල බදා බුදුන් වහන්සේගෙත් ගුරු තනතුර පෙර ලබන ලදී දහම් රුවන නමදින් නෙමි බැතියෙන් හද සතුට බැඳී 84,000ක් සඳහම් මල් මෙහි පිපුණාවේ එසේ පිපුණු මල් සුවඳින් අපගේ හදවත් නෑවේ සැරියුත් මුගලන් පරපුර සුරක සසුන එළිය කරත් සංඝ රත්නයේ සිහිලෙන් අමනිවන කිසිහල පුරත් ජාතියේ මුර දෙවියන් ලෙස අගය වඩන සිහල දෙසේ සාදු කියා සංගරුවනේ පදමල් සිප ගනිමු මෙසේ හැරයුම ඇතුවත් නැතුවත් පැමුණුන නෑදෑයන් ලෙස සලකමු හැම දෙන පොදුවේ ලැබ දෙන මොහොතක බුහුමන දියවි යනු ඇත දිවියේ අසහන ඔබ දුන් සහයෝගය ගැන දනිමු බුදුමග ඔස්සේ පියවර මනිමු පෙර පැතුමෙන් කාරලිය වෙත වනිමු ගෞරවයෙන් හැම දෙන පිළිගනිමු අභිමානය ලයෙහි තනා නන්වන මුත්මුවගහින සිංහලයේ ඉතිහාසය දන්නේ නැහැ බොහොම දෙනා අපේ පැරණි ඉතිහාසය අහගෙන ඉන්නට ආස මුල සිට එය ඔබට කියන එක අපගේ අභිලාෂය හෙළකම් බොදුකම් පිළිබඳ හඳුනා මතු කොට තෙද සිංහලයෝ වැඳගත්තු අනුබුදු හිමි සිරිපද අවිදු අඳුර බිඳහැර දෙලොව සුවය සිහි කර එදා සිටම ජෝතිමත්ව බැබළුනි සිංහලපුර
එන්නත් පෙර විජය රජු එරවීරිය සමග ඍජු ගති ඇති ජන කොටසක් ලෙස ජීවත් වූවෝ ජීවත් වූවෝ ගස්වල කොළ පොතු ඇන්නෝ ගලකින් යන අලබින්නෝ සතුන් මරා මස් බුදිමින් දිවි රැක ගත්තෝ ඉතිහාස කර මතු එලි කර දෙන්නෙමි තතු වේදිකාවෙ දිගරේ දැන් ගල් යුගයේ තතු දැන් ගල් යුගයේ තතු
විජය රජු ලංකාවට පැමිණීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයක් ගැන සඳහන් වෙයි. ප්‍රාථමික මට්ටමින් ජීවත් වූ අපේ ආදිවාසීන්ට සමාන ජන කොටසක් මේ දිවයිනේ වාසය කර ඇත. එම යුගය ගල් යුගය නමින් හැඳින්වෙයි. විජය රජුගේ කථා පුවත ගැන සඳහන් කරන විට අද්භූත කථා රාශියක් ඒ හා බැඳී පවතී. විජය රජුගේ උත්පත්ති කතාව අපි ඔබට මෙසේ ඉදිරිපත් කරමු. ඉතිහාසයේ පිටු පෙරලා බැලුවම සිංහලයාගේ විවිධ කතා අපට ඇසේ මතුවන දෑ අනුරාගේ වංගන නැති රජතුමාට කාලය ගෙව් අතීතයේ රුවති දියණියක් සිටියා පින උතුරයි ඇගේ ලයේ ඇගේ පංච කල්යාණෙන් පිරි රූපය දකින පැයි දකින දකින හැම දෙනාම මතු කරවති සතුටලයේ ඇගේ රූප සිරියාවට විටකදි මන නුවන්නවා මිනිසුන් පමණක්ද එදා සැනසුනි තිරිසනුන් පවා දිනක් වෙළඳ පිරිසක් හා ගමනක් යන අතරතුරේ සිද්ධ වුණේ පුදුම දෙයකි ඇසුවත් නැත කඳුළු පිරේ කේසර සිංහයකු පැමිණ හදිස්සියේ කලබලේ ඒ රූමත් දියණිය ඩැහැගෙන පැන්නා මහ කැලේට මේ ඇසුවම කම්පනයට පත්වනු ඇත සියලු දෙනා අකමැත්තෙන් හෝ කුමරිය සිංහයාගේ බිරිඳ වුණා ඔවුන් නිසා උපන් පුතා සනසන ලද දෙහද පෙමින් වනන්තරේ පසිඳු වුණා සිංහ බාහු කුමරු නමින් කුමරුන්ගේ හැඩරුව නැත සිංහයාගේ හැඩගත්තේ ඔහු රජ කුමරුකු වගේ මනුස්ස පෙනුමකි ඇත්තේ කොහොම නමුත් සිංහයාගේ හිත රජ කුමරිය දිනාය කුමරුට අමතරව තවත් දියණියක් ඉපදුනාය පුතයි මවයි දූයි දෙනක් රහසිගතව සිංහයා මහවනයෙන් පිටව ගියෝ කිපුණා සිංහයා ඊට කිපුණ සිංහයා රටපත් කරන විටදි විනාශයට රජ අනතුනි තෑගි භෝග දෙන බව වූ මැරූ අයට සිංහ බාහු කුමරා නම් රජුගේ අන පිළිපැද්දා සිංහයාගේ හිස පුපුරා යන ලෙස හි සරවිද්දා පියා මැරූ පුතා කියා මිනිසුන් දෙන විට නින්දා ලාට රටට පලා ගිය ඔහු තම පිරිවර ගැන්දා සිංහ සීවලේ නැගෙනිය රඳවාගෙන බිරිඳ ලෙසින් සිංහපුරය නම් පුරයන් ගොඩ නැගුවා කුමරු විසින් දූ දරුවන් 32 දෙනෙකු මේ යුවලට ලැබුණානි වැඩිමල් පුතු විජය කුමරු යනුවෙන් නම් කෙරුවාන් අනංගයා මේ බැලුවම දුටු දුටුවන් අයන පිරේ අපි විජයගේ තරුණ කාලේ දැන් නරඹමු තිර ඇරේ අපි විජයගේ තරුණ කාලේ දැන් නරඹමු තිර ඇරේ සිංහ බාහු කියන්නේ මගේ පියාට.
පියා කියන දේවත් අම්මා කියන දේවත් මට අහන්න අවශ්‍ය නැහැ. තරුණයෙක් හැටියට මම ජීවත් වෙන්න ඕන මට ඕන විදිහට. මම පවුලේ වැඩිමලා හැටියට මට කවුරුත් අවනත වෙන්න ඕනෑ. අන්න හරි. ඔබ හරියටම හරි. ඔබ කවුරුවක් කියන විදිහට ජීවත් වෙන්න ඕන නැහැ. අපේ පිරිසට තව එකතු කරගන්න ඕන. මටත් ඕන මගේ පිරිස තව තවත් වැඩි කරගන්න. මට වඩා ඉහලින් ඉන්න ජගතෙක් මේ ප්‍රදේශයේ කවුරුවත් නැහැ. හැබැයි විජය අපේ පිරිසට තව තවා එකතු කරගන්න එක හොඳයි. කල්පනා කරලා බලන්න ඕනේ ඔවුන් අපට ගැලපෙනවාද කියලා. ඒකෙත් ඇත්තක් තියෙනවා. අපේ රහස් ආරක්ෂා කරන්නත් එපාය. එහෙම නුනොත් පියතුමා අපේ වැඩ ගැන දැනගන්න පුළුවන්. විජය නුඹ ගැන ආරංචියක් පැතිරිලා තියෙනවා. කුමක්ද ඒ ආරංචිය? මේ ප්‍රදේශයේ ඉන්න බොහෝ දෙනෙක් කියනවලු ඔබ මැර කණ්ඩායමකට හසු වෙලා කියලා. කවුරු මොනවා කිව්වත් කමක් නැහැ. මම ජීවත් වෙන්නේ මට ඕන විදිහට. විජය නුඹ හුඟ දවසකින් රජමාලිගේ පැත්තට ගියේ නැද්ද? මම මොකටද රජමාලිගේ පැත්තට යන්නේ? ඒයි නුඹ කොහෙද යන්නේ? මෙහෙ වරෙන් ඇයි මට කතා කළේ? මොකද ඔබ ප්‍රශ්න කරන්නේ? නුඹට ඕන විදිහට මේ පැත්තේ යන්න බෑ. නුඹගේ බඩමල්ල තියෙන බිමින් කෝ ලියන බලන්න. හම්මේ හුඟ දවසකින් හරි හමන් කෑමක් ලැබුණේ නැහැ. අනේ මම අසරණ දුප්පත් මනුස්සයෙක්. ඇයි මට මෙහෙම කරදර කරන්නේ? කරුණා කරලා මට යන්න දෙන්න. කෝ නුඹලා සියලු දෙනාම මෙහාට වරෙල්ලා. අම්මේ මේ තියෙන්නේ කෑම. අට ටිකක් තියපන්. ඔක්කොම ටික කරලා හරියනවා. කෑම ටික. කාපන් කෑවේ නෑ. පාටකින් ඊට පොදවස් ගන්න පස්සේ බලා ගමු. දැන් කාපන් ඉස්සෙල්ලා. හොඳ වෙලාවට මේ කෑම දැන් හරි. අනේ නැගිටපන්. අනේ මොකද? මොකද? අන්න එපා මට. අන්න හරියන් අනිත් පැත්තට. හරියන් අනිත් පැත්තට. හරියන්. අනේ.
අන්න කෑම. විජය විජය ඔබට පේනවද අර ඈත යන පිරිස? ඔව්. ඔව්. මට පේනවා. ඔවුන්ට පාර දෙන්න ඕනේ. කෝ නුඹලා? නුඹලා සියලු දෙනාම මාත් එක්ක වරෙල්ලා! කෝ නුඹලා? නුඹලා අපිට යටත් වෙන්න ඕනේ. නැත්තම් සියලු දෙනාටම මරුන් කණ්ඩ සිද්ධ වේවි. අනේ අයිය අපිට මේ විදිහට වාද හිංසා කරන්නේ. අපිට ගහන්න එපා. මේ යාළුවා විජයගේ පියා මේ දවස්වල බොහොම කෝපයෙන් ඉන්නවා කියලායි ආරංචිය. මටත් ඒ ගැන ආරංචි වුණා. මොනයම් හෝ මොහොතක සිංහබාහු රජතුමා අපට දඬුවම් දෙන්න පුළුවන්. ඇයි නුඹලා එකිනෙකාට මුමුණන්නේ? මොනවද නුඹලාට තිබෙන ප්‍රශ්න? අපිට නම් මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඒත් මොකද ඒත් කියලා නතර කළේ? මොකක් හරි කියාගන්න බැරි දෙයක් තියෙනවද? අපිට ආරංචි වුණා ඔබගේ පියා මේ දවස්වල ඔබ කෙරෙහි දැඩි කෝපයෙන් ඉන්නේ කියලා. එයා කෝප වුණා කියලා මට ඇති වැඩක් නෑ. එයාට බෑ අපිට දඬුවම් කරන්න. නුඹලා හැම දෙනාම මා සමග ඉන්න ඕනේ. එහෙමනම් නුඹලා ඵලයල්ලා. මමත් යනවා රජමාලිගාව පැත්තට. දේවීන් වහන්ස, ඇයි ඔබතුමිය නිතරම හිතේ වේදනාවෙන් ඉන්නේ? මම මේ නිතරම කල්පනා කරන්නේ අපි විජය පුතා ගැනමයි. විජය කුමරු තවමත් ඔබතුමීටවත් සිංහබාහු රජතුමාටවත් කීකරු නැද්ද දේවීන් වහන්ස?
අනේ මන්දා මටත් පුළුවන් හැම වෙලාවකම අවවාද දෙනවා. ඒත් කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. දේවීන් වහන්ස විජය කුමරු හැමදාමත් ඔය විදියට හැසිරෙන එකක් නැහැ. ඒ නිසා දේවිය දුක් නොවී ඉන්න. පිය රජතුමා මේ දවස්වල විජය පුතා ගැන කෝපයෙන් ඉන්නේ. මට බය ඔහුට දඬුවම් කරයිද කියලා. දේවීන් වහන්ස අන්න විජය කුමරු රජමාලිගාව පැත්තට එනවා. එසේනම් නුඹ මෙතනින් යන්න. මම විජය පුතු සමග කතා කරන්නම්. එහෙනම් දේවීන් වහන්ස මට යන්න අවසර. නුඹ කොහෙද නිතරම අපට නොදන්වා යන්නේ? ඇයි අපි කියන විදිහට වැඩ කරන්නේ නැත්තේ? ඔබයි නිතරම මේ පැනේ මහන්නේ. මේ මට ඉවසිය නොහැකි දෙයක්. මට බයක් දැනෙනවා පුතේ. පියතුමා නුඹට දඬුවම් කරයි කියලා. දේවිය විජය පුතා මේ පැත්තට ආව නේද? එහෙමයි ස්වාමීනි. විජය මොනම වෙලාවකවත් රජමාලිගාවේ නැහැ. ස්වාමීනි, මම දැනුත් විජය පුතාට අවවාද කළා. කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව ඔය රජමාලිගාවෙන් පිට වෙලා ගියේ. විජය රජමාලිගාවට ආවොත් කියන්න මාව මුණ ගැහෙන්න කියලා. ස්වාමීනි, අනේ අපේ විජය පුතා හරීම හිතුවක්කාරයි. මම කියන කිසිවක් අහන්නේ නැහැ. මමත් කල්පනා කළේ දේවිය ඒ ගැනම තමයි. අපේ විජය පුතා කටයුතු කරන්නේ මැර කල්ලියක් එක්ක. පියෙක් හැටියට මම මොන්න තරම් වේදනාවකින්ද ඉන්නේ. මම නිතරම කල්පනා කරන්නේ ඔහු මේ විනාශයෙන් ගලවා ගන්නේ කොහොමද කියලා. අපි සිංහ බහුල රජතුමාව හම්බෙලා මේක නම් අපි පැමිණිලි කරනවා. ඉවසනවා කියන තින් කොයි ඒක හැමදාම විඳින්න බෑනේ. අනිත් එක රජුගේ පුතා තීන්දුවක් ගන්න බෑ මේක. පුළුවන් නේ. මේක හැමදාම අපිට වෙන්නේ දුක් විඳින්න. කී සැරයක් දුමක් දකින්න තියෙන්නේ බෑ. අදවත් බලමු අපි මහරජතුමාට කියලා මේ ගැන. ඒක හොඳයි. අපි රජතුමා පැමිණිල්ලක් කරමු. මොකටද අපි ආයෙ බය වෙන්නේ? නැතිනම් කවදාවත් මේකෙන් අපිට ගැලවෙන්න හම්බෙන්නේ මං හිතන්නේ මහරජතුමා මුණ ගැහෙන්න පුළුවන් මේ වගේ දැන් අපිට. අනිත් එක කොහොම ගියොත් රටේ අපිට ඉන්නත් බැරි වෙයි. දැන් තමයි තරම් කරදරයක්ද රජුගේ පුතා කියලා එහෙම ඉන්න පුළුවන්. ස්වාමීනි, කවුදෝ පිරිසක් රජමාලිගේ පැත්තට එනවා. දේවිය කලබල වෙන්න එපා.
ඔවුන් එකත් එකටම මෙහි එනව ඇත්තේ මොකක් හෝ පැමිණිල්ලක් කරන්න. රජතුමනි අපට අනුකම්පා කරනු මැනව. අපි ඔබ වහන්සේ හමුවෙන් ආවේ ඔබ වහන්සේගේ පුතා විජය ගැන පැමිණිල්ලක් කරන්න. එසේනම් කියව. කුමක්ද තොපගේ පැමිණිල්ල? මහරජතුමනි, ඔබ වහන්සේගේ පුතා විජය අපට වදහිංසා කරනවා. පින් අයිති වේ රජතුමනි, කෙසේ හෝ අපට විසඳුමක් ලබා දෙන්න. හොඳයි. මම විජය කුමරුන්ට අවවාද කොට තොපගේ දුක් ගැනවිල්ලට විසඳුමක් ලබා දෙන්න. රජතුමනි එසේනම් අපට යෑමට අවසරයි. තොපට දැන් යා හැකි. බලන්න දේවිය, විජයගේ නරක හැසිරීම් නිසා මගේ රාජ්‍ය පාලනයත් අවුල් වෙලා. ස්වාමීනි, ඔබ වහන්සේ විජය පුතාට අවවාද කරන්න. ඇත්තටම දේවිය, විජය තවමත් ඔහුගේ හැසිරීමත් නොහැරියොත් මහ විනාශයක් වෙන්නේ. දේවිය, වහාම විජයපුතු රජමාලිගයට කැඳවාගෙන එන්න. හොඳයි ස්වාමීනි. පුත විජය, නුඹ මා කියන කිසිවක් අසන්නේ නැහැ. අහිංසක මිනිසුන්ට නිකරුණේ පහර දෙනවා. ඔවුන්ට වදහිංසා කරනවා. අවසාන වතාවටයි මම මේ කියන්නේ. වහා මේ ක්‍රියාවන් නතර කරනු. නැත්නම් නුඹ ඇතුළු පිරිසට දැඩි පියවරක් ගන්නවා. ඔබ වහන්සේ හිත කලබල කරගන්න එපා. මමත් පුළුවන් තරම් විජය පුතුට අවවාද කරන්නම්. දාරක ස්නේහය ලය තුල නනේයයි මවකගේ පපුවේ සියලු ගයේ නොමගට යවුනේ කෙලෙසද ඔබ පුත ගිනි අවුලා දෙගු රුණගෙලයේ පුංචි කාලයේදී විජය කියන කොට කිමිදී ආදර සුවඳ දියේ නැලවුණු ආකාරය මට මතකයි යහනාවක් කර උකුලමයේ
පදන් මත දෙගුරුන්ගේ ගෞරවය නසා පුත නුඹ නොමගට යන විට තැන තැන මතුවන කසුකුසු කනට අසා අම්මා කෙනෙකුට ඉවසන්නට බෑ කඳුලැලි මතුවේ දෙනෙත වසා අපත් පිට නොපෙනෙන්නට වැළපෙමි රෑ දහවල්ලත් වකුවේ ගසා පිය රජුගෙන් පසු ඔටුන්න හිමිවන කුමාරයාණන් නුඹ හින්දා ගුණ දහමින් සපිරුණු දිවියක් ගත කළ යුතු වේ මද අසරන්දා මගේ රත්තරන් විජය පුතේ ලොව ඔබට කරන විට නවනින්දා අම්මා කෙනෙකුට ඉවසිය නොහැකිය මාලය දෙදරා විදමන්දා ඉවසා ඉන්නට බැරි වූ මොහොතක වැසියන්ගේ චෝදනා කතා සිංහබාහු රජු කුමක් කරාවිද නොදනිමි ජනතා සුවේ පතා දාරක සෙනෙහස උතුරා මාමිය දෙන්නට පෙරකා ලයේ යතා ලෝපාලන දෙවි යනි හොඳ මිනිසකු කරනු මැනවි මගේ විජය පුතා ලෝපාලන දෙවි යනි හොඳ මිනිසකු කරනු මැනවි මගේ විජය පුතා ලෝපාලන දෙවි යනි හොඳ මිනිසකු කරනු මැනවි මගේ විජය පුතා අනේ දේවීන් වහන්ස සිංහබාහු රජතුමා විජය පුතාට අවවාද දුන්නත් ඔහු අපට වද හිංසා කරනවා. මම රජතුමාට කියලා නැවතත් ඔහුට අවවාද කරවන්නම්. දේවිය ඇයි මේ හිත කලකිරීමෙන් ඉන්නේ? ස්වාමීනී ඔබත් මහත් මොන තරම් අවවාද දුන්නත් ඔහු ඒ කිසි දෙයක් පිළිගන්නේ නැහැ. ආරංචියේ හැටියට නම් විජය මිනිසුන්ට වද හිංසා කිරීම තවමත් අත්හැරලා නැහැ.
දේවිය මම තීරණයක් ගත්තා විජය ඇතුළු පිරිසට කුමක්ද කරන්න කියා. රාජපුරුෂයිනි වහාම ගොස් විජය ඇතුළු පිරිස අල්ලාගෙන ඔවුන්ගේ හිස් මුඩු කොට මුහුදේ පා කර හරින්න කියාම නියෝග කරනවා. කළ විදියට එදිනේ සිංහබාහු රජතුමා ඔවුනට දඬුවම් දෙන්නට බටයින් නොම විය පමා බටයින් නොම විය පමා නායකකම දුන්නත් පෙර 700ක් පිරිසට දැන් මේ මොනවද වෙන්නේ අපේ විජය කුමරුට අපේ විජය කුමරුට රැකෙන විට දැලිපියක් කුමරාගේ හිස වටේ 700ක් මැරයින්ගේ මැර හදවත් දිරි වැටේ මැර හදවත් දිරි වැටේ මේ 701 දෙනාම දමාරුවල් නැවකට මහරජුගේ සිතැඟි පරිදි තල්ලු කළෝ මුහුදට තල්ලු කළෝ මුහුදට මුහුදේ පාවි පාවි බොම්බායේ උතුරෙහි සෝපාරාවරාය වෙත ඔවුන් පැමිණි මොහොතෙහි ඔවුන් පැමිණි මොහොතෙහි ඉන්ගොඩ බැස නැවත උන් නරඹන්නේ මැර තමයි විනාශයට හේතු වුණේ ඔවුන්ගේ ගති පැවතුමයි ඔවුන්ගේ ගති පැවතුමයි සෝපාරා පියසෙනි වැසි මිනිසුන් උන් අල්ලලා නැවතත් නැවතම දැමුවෝ පිට වෙන ලෙස ඉල්ලලා පිට වෙන ලෙස ඉල්ලලා යලි මහ මුහුදේ පාවී සැඩ පහරට හසු වෙලා ලංකාවට සේන්දු විය දෛවය ඉස්මතු වෙලා දෛවය ඉස්මතු වෙලා විජය ඇතුළු මැරයන් ටික ගිනි දැල් මතු උනලෙහි දැන් නරඹමු දෙයක් ගසා පසු වෙන හැටි පොළවෙහි පසු වෙන හැටි පොළවෙහි නුඹලාට පේනවද අත්වල තැවරුණු පස් තඹ පාටයි කියලා. හැබෑනේ නම් අපේ අත් දෙකත් තඹ පාටයි. මම මේ කල්පනා කළේ
අපි ඉස්සෙල්ලම ගොඩ බැස්සේ මේ ස්ථානයටනේ. ඒ නිසා කුමක් හෝ නමකින් අපි මේ ප්‍රදේශය හඳුන්වන්න ඕන. ඔබතුමාගේ අදහසට අපි කවුරුත් එකඟයි. හොඳයි. අපි එහෙනම් මේ පෙදෙසට කියමු තම්බ පන්නිය කියලා. විජය අර කවුදෝ ඈතින් එනවා පේනවා. මේ ප්‍රදේශය මිනිස් වාසයක් ඇති තැනක් බවයි මට නම් පේන්නේ. කිසිම කෙනෙක් කලබල වෙන්න ඕන නෑ. අපි ඔහු ළඟට ගිහින් කතා කරලා බලමු. කරුණා කල්ලා කියනවාද ඔබ කවුද කියලා? ඔබ මනුෂ්‍යයෙක්ද? එහෙමත් නැත්නම් යක්ෂයෙක්ද? මම මනුෂ්‍යයෙක්වත් යක්ෂයෙක්වත් නොවේ. එහෙනම් ඔබ කවුද? ඔබලාට පිහිටවීම සඳහා තවුසෙකුගේ වේශයගත් දෙවියෙක්. ඔබ කොහොමද අපට පිහිට වෙන්නේ? ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ උතුම් දිනය අද. උන්වහන්සේ අපට දේශනා කළා මේ දිවයිනේ මනුෂ්‍යයින් වාසය කරන බවත්, උන්වහන්සේගේ ධර්මය මෙහි ආරක්ෂා වන බවත්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපේ දෙව් රජ වූ ඉන්ද්‍ර දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ ඔබ ඇතුළු පිරිස ආරක්ෂා කරන්නයි කියලා. ඇයි මේ දිවයිනේ යම් යම් උපද්‍රව තියනවද? මේ දිවයිනේ යක්ෂ ගෝත්‍රිකයින් ඉන්නවා. ඔවුන් ඉතාම භයානකයි. මිනිස්සුන්ව මරාගෙන කනවා. එම නිසා කවුරුත් මේ පිරිත් නූල් ගැට ගසාගෙන ආරක්ෂාව ලබා ගන්න.
වන මෝහිනී නුඹලාගේ රාජිනී මවන රාගයේ කිනී උවේනි රසකාමිනී විලිකුන් මී අඹ වනේ සුවඳ දසත විහිදුනේ මගේ නාමටයි හැම දිනේ එය දනිතිද සියොතුනේ උවේනි ලස්සන නමයි හද පෙම් සුසුවඳ හමයි නම ඇසුනත් ලොව බමයි යක්ෂ රැජින මම තමයි උදම් මනා මගේ රූප ස්වභාවට නෙත් වෙලා වනන්තරේ රැජින මමයි නටව් රඟව්වත් තලා වනන්තරේ රැජින මමයි නටව් රඟව්වත් තලා නටව් රඟව්වත් තලා නටව් රඟව්වත් තලා නටව් රඟව්වත් තලා මට නම් මේ ප්‍රදේශය අමෝතුම වෙනසක් දැනෙනවා. නුඹලාට ඒ බව දැනුනේ නැද්ද? රජිනියනි අපිටත් ඒ බවක් දැනුණා. මේ පරිසරයේ තිබෙන ගහකොළ, ඇලතොල, ගංගා, සතා සිව්පාවා අපට හරිම ආදරෙයි. මේක රාජධානියනේ. ඔව්. ඔව්. මේක අපේ රාජධානිය. අපි මේ හැම දෙයක්ම ආරක්ෂා කරගන්න ඕන. රජිනියනි අපේ මංගල උත්සවයක් ළඟම එනවා. ඒ සඳහා අප මොනවද කළ යුතු? අපේ යක්ෂ යක්ෂණියන් සියලු දෙනාටම දැනුම් දීලා ලස්සනට මේ මංගල උත්සවය පවත්වන්න ඕන. එහෙමයි රජිනියනි. අපි සියල්ල සූදානම් කරන්නම්. මට දැනෙනවා මොන යම් හෝ පිරිසක් අපේ රාජධානිය ආක්‍රමණය කරන්න හදනවා කියලා. නුඹලා සියලු දෙනාම විමසිල්ලෙන් ඉන්න ඕන.
අපි විමසිල්ලෙන් තමයි ඉන්නේ රජිනියනි. නුඹලාට කිසියම් ප්‍රශ්නයක් ඇති වුණොත් වහාම ඒ බව මට දැනුම් දෙන්න ඕන. රජිනියනි. කවුද පිරිසක් මේ පැත්තට ඉන්නවා වගේ? නුඹලා කලබල වෙන්න එපා. අපි කෙසේ හෝ ඔවුන් ග්‍රහණයට හසු කරගනිමු. කොහොමද අපි ඔවුන් ග්‍රහණයට හසු කරගන්නේ? මම බැල්ලියෙකුගේ වේශයක් මවාගෙන ඔවුන්ව සඟවන්න. ඔවුන් අපි ඉන්න දිසාවට එනවා. නුඹලාගේ වාසස්ථානවලට යන්න. රජිනියනි, අපි කුමක්ද කළ යුතු? මම ඔවුන්ගේ ප්‍රධානියාව හැර අන් සියලු දෙනාම සඟවනවා. ඔවුන් නුඹලාගේ අත්අඩංගුවට හසු කර දෙනවා. නුඹලා ඔවුන්ට පැන යන්නට බැරි වන ආකාරයට ආරක්ෂා කරන්න. එසේනම් අපිට යෑමට අවසරයි රජිනියනි. නුඹ මට කරදරයක් කරන්න ආවොත් මම නුඹ විනාශ කරනවා. මම තමයි මේ දිවයිනේ ඉන්න යක්ෂ රැජින. නුඹතියාන් කිසිවෙකුටවත් බෑ මාව විනාශ කරන්න. එම්බල යක්ෂණය, නුඹගේ බලයට අපි කවුරුවත් යටත් වෙන්නේ නැහැ. යක්ෂණය, අපිට බලගතු ආරක්ෂාවක් තියෙනවා. නුඹගේ අත්අඩංගුවේ පසුවන මාගේ සගයන් මට වහාම ලබා දෙනු. එසේ නුදුන්නොත් මම නුඹව විනාශ කර දමනවා. නුඹගේ ආරක්ෂාවලට මම බය නැහැ. නුඹට පුළුවන් නම් මාව විනාශ කරපන්. ඔව් මම නුඹ විනාශ කරනවා. මේ ප්‍රදේශයේ අපට අයිති නිජ භූමිය. නුඹට බෑ මාව යටත් කරගන්න. ඒ කතාවලින් මට වැඩක් නැහැ. මට මගේ පිරිස බහර දුන්නොත් හොඳයි. නුඹගේ පිරිස මාගේ අත්අඩංගුවේ ඉන්නේ. නුඹ පොරොන්දුවක් වුණොත් පමණයි ඔවුන්ව බාර දෙන්නේ. කුමක්ද නුඹගේ පොරොන්දුව?
මම මේ දිවයිනේ ඉන්න යක්ෂ රැජින. නුඹ මාගේ ස්වාමියා වෙන්න ඕන. යක්ෂණියක් බිරිඳ කරගන්න කියලාද නුඹ මට කියන්නේ? කොහොම වුණත් නුඹගේ පිරිස නුඹට අවශ්‍ය නම් නුඹ මාගේ ස්වාමියා වෙන්නම ඕන. යක්ෂණියක් වුණත් ඇගේ රූප සෝභාව ඉතාම ලස්සනයි. මම කැමති නුඹ මගේ බිරිඳ කරගන්න. නුඹලා කුමන දිවයිනක ඉඳලාද මෙහාට ආවේ? අපි ඉන්දියාවේ ලාට රටේ ඉඳලයි මෙහාට ආවේ. ඔබගේ නම? මගේ නම විජය. විජය. ඔව්. නුඹ මට පොරොන්දු සියල්ල ඉටු කර දෙන්න ඕනේ. මම නුඹගේ පිරිසට කරදරයක් නොකර නුඹට බාර දෙන්නම්. ඒ විතරක් නෙවෙයි. මම නුඹට පොරොන්දු වෙනවා මට හැකි උපරිමයෙන් උදව් කරන්න. කොහොමද නුඹ මට උදව් කරන්නේ? මට පුළුවන් මේ ප්‍රදේශයේ සිටින සියලුම යක්ෂ යක්ෂණියන් විනාශ කර දමන්න. ඔව් මට පුළුවන්. ඒ හින්දා නුඹ මා කියන විදියට වැඩ කළ යුතුයි. මා කුමක්ද කළ යුතු? ළඟදිම අපේ යක්ෂ යක්ෂණියන්ගේ මංගල උත්සවයක් තියෙනවා. එදාට සියලුම යක්ෂ යක්ෂණියන් එතනට රැස් වෙනවා. මා කෙසේද ඔවුන් ඝාතනය කරන්නේ? සියලුම යක්ෂ යක්ෂණියන්ට නුඹ නොපෙනෙන ලෙසට උපක්‍රමයක් සකස් කරලා දෙන්නම්. ඒ අනුව ඒ සියලු දෙනාම නසා දැමීමට නුඹට හැකි වේවි.
කුවේනිය විජය විසින් තම අගමෙහෙසිය බවට පත් කරගන්නා ලදී. ඇගේ ආධාර ඇතිව සියලුම යක්ෂණීන්ගෙන් දිවයින මුදවාගෙන විජය තම පිරිස සමග එක්ව ඔවුන් ගොඩබට ස්ථානයෙහි නුවරක් ඉදි කළේය. විජයගේ අනුගාමිකයෝ කිහිප දෙනෙක්ම විවිධ ස්ථානවල ජනාවාස පිහිටුවා ගත්හ. ස්ථිර බලාපොරොත්තුවක් ඇති මොවුහු තම රජු ලෙස විජය පත්කර ගැනීමට තීරණය කළහ. නමුත් විජය එය ප්‍රතික්ෂේප කළේය. ක්ෂත්‍රිය වංශික බිසවක් නොමැතිව අභිෂේක ලැබීමට නොහැකි බැවින් මදුරාවේ සිටින පණ්ඩු රජුගේ දියණිය ගෙන්වා ගැනීමට ඔවුහු සිතාගත්හ. ඒ අනුව වටිනා තෑගි බෝග සහිතව දූත පිරිසක් එම රජු වෙත යැවූහ. පණ්ඩු රජු ස්වකීය දියණිය වන විජායි කුමරිය විජයගේ මහේෂිකාව බවට පත්කර දීමට කැමැත්ත පළ කළේය. එපමණක් නොව විජයගේ අනුගාමිකයන් සඳහාද මනාලියන් 700ක් එවීය. ඒ සමගම අලුත් රාජධානිය ශක්තිමත් කිරීම සඳහා ශිල්පීන් කණ්ඩායමක් සහ 18 ශ්‍රේණියකට අයත් පවුල් 1000ක්ද මහා තිත්තයට පැමිණියහ. ඔවුන්ගේ පැමිණීම සැලවූ වහාම විජය රජු තමන්ට දාව උපන් දරු දෙදෙනාද කැටිව තම්බපන්නියෙන් යන ලෙස කුවේනියගෙන් ඉල්ලා සිටියේය. එය කුවේනිය ප්‍රතික්ෂේප කළාය. විජය අතහැර උපංගම වන ලංකාපුරයේ සිටි යක්ෂයන් වෙත යාමට බල කෙරුණු හේන් කුවේනිය එහි ගියාය. තම යක්ෂණීන් පාවා දුන් නිසා එම යක්ෂණියන් විසින්ම කුවේනිය මරා දමන ලදී. කුවේනිය මරුමුවට පත්වුවත් තම දරුවන් දෙදෙනා දිවි ගලවා ගත්හ. විජය රජතුමා පණ්ඩු කුමරිය අගමෙහිසි තනතුරේ තබාගෙන තම රජය කරගෙන ගියේය. වසර 38ක් රජකම් කළ විජය රජතුමාට තමාගේ ඇවෑමෙන් රජකම ලබා දීමට දරුවෙක් නොසිටියේය. නියගේ අදවත තුළ මතු කළ මංගල යෝගේ විජය රජුය පළවෙනි රජ්ජුරුවෝ සිංහලයාගේ. ඔහුගෙන් පසු තව රජවරු කිහිප දෙනෙක් රජ කළෝත් මතක සිටින වැඩක් නොකොට සිය දෛවය ලෙස මලෝය. නෙක කරදර ගෑට මැදින්නේ බාධක තිමිර ඉරා කුමරු පණ්ඩු කාබය රජ උනේය හිස කිරුළු දරා. එදා පණ්ඩු කාබය නම් කුමරාණන් රජ නොවන්ට ලංකා සිරි විභූතිය බෑ ඉතිහාසය දකින්ට. වාරි වැඩට හිත යොදවා වටකොට ඇල දොළ ගංගා එතුමා කළ සේවාවෙන් නව යුගයක් පැන නැග්ගා. අටුකොටු නිසි ලෙස පිරුණා යල මහ දෙක ජයට පැසි ලක්මව පඬු අභාගෙමු සිපගත්තා සිනාසිසී. ලංකාවම ඉනා වුණා කිසිවෙකු නැත ඉකි බින්දේ රජතුමාට බූමන්දී ගස්ගල් වලට වැන්දේ. රජ්ජුරුවෝ දෙවොල් තන
70ක් රජකම් කළ මේ නිරිඳු තෙමේ කළ උත්තම සේවාවට අදත් අපේ සිරස නැමේ. එතුමාණන්ගෙන් පසු මුට සිව කුමරුන් රජ වුණේ. තිස්ස කුමරු හටයින් පසු රජවන පින පෑදුනේ. මේ කාලය වන විට ಭಾರತ සියසුන පිට වැඳබෙන පින ලැබී තිබුණි දම්සෝ මහ නිරිඳුට. මේ දෙදෙනා නොදුටුවත් විමසා දෙපසෙහි පුවත් ඔවුනොවුනගේ තෑගි භෝග ආදරයෙන් පිරිනමත්. මේ මිතු දහමෙහි බැඳී දම්සෝ පාගති ලැබී සිය පුත්තු මිහිඳු හිමිට මෙලෙසින් පවසන ලදී. ලක්දිව වෙත වැඩමවා මොහඳුර ඉවතට යවා දහම් දිවයිනක් කළ මැනහෙල හදවත් කිතිකවා. මිහිඳු සමිඳු එම විට රහතුන් පිරිවර කොට වැඩියසේක මිහින්තලාවේ අම්බස් තලයට. තිය සම්බල බද්දසාල යන මෙම මහරහතන් වහන්සේලා සමගින් ලද සැනසුම. සුමන සාමණේරයි මිද එක් විය මෙම ගමනට බණ්ඩු කියන උපාසකද සාදු කියයි ළඟ සිට. මේ ගමනෙහි අභිමානය දැක දැක සිට නුඹ මැද ආඩම්බරයෙන් හිනෙහුනි පොසොන් මහේ පුරහඳ. උතුම් පොසොන් පොහොදින දුනුහි දෑතටගෙන මුව දඩයම් පිණිස යන්න තිස්ස නිරිඳු සැරසින. 40,000ක තම පිරිවර ඇත දසතෙම රජුට පොසොන් සැනකෙලියක් විය මේ මුව දඩයම. රජු මුව දඩයමකට එදවස සැරසෙන විට මිහිඳු සමිඳු බලා සිටි මිස්සක පව්වේ සිට. මෙහෙම විරිදු කීවට වෙන දේහි ගාවට දැක ගන්නට දෙනෙත් හෙළනු මැන විවේදිකාවට. තිස්ස මෙහි එන්න. කවුද මගේ නම කියලා කතා කරන්නේ? ගල් පව්වේ කවුදෝ කෙනෙක් ඉන්නවා වගේ. ඔබ කවරෙක්ද? රාජධානියනේ. ඔව් මේක අපේ රාජධානිය. අපි මේ හැම දෙයක්ම ආරක්ෂා කරගන්න ඕන. රජිනියනි, අපේ මංගල උත්සවයක් ළඟම එනවා. ඒ සඳහා අප මොනවද කළ යුතු? අපේ යක්ෂයන්න් සියලු දෙනාටම දැනුම් දීලා ලස්සනට මංගල උත්සවය පවත්වන්න ඕන. එහෙමයි රජිනියනි. අපි සියල්ල සූදානම් කරන්නම්. මට දැනෙනවා මොන යම් හෝ පිරිසක් අපේ රාජධානිය ආක්‍රමණය කරන්න හදනවා කියලා. නුඹලා සියලු දෙනාම විමසිල්ලෙන් ඉන්න ඕන. අපි විමසිල්ලෙන් තමයි ඉන්නේ රජිනියනි. නුඹලාට කිසියම් ප්‍රශ්නයක් ඇති වුණොත් වහාම ඒ බව මට දැනුම් දෙන්න ඕන. රජිනියනි, කවුද පිරිසක් මේ පැත්තට ඉන්නවා වගේ?
නුඹලා කලබල වෙන්න එපා. අපි කෙසේ හෝ ඔවුන් ග්‍රහණයට හසු කරගනිමු. කොහොමද අපි ඔවුන් ග්‍රහණයට හසු කරගන්නේ? මම බැල්ලියෙකුගේ වේශයක් මවාගෙන ඔවුන්ව සංගවන්න. ඔවුන් අපි ඉන්න දිසාවට එනවා. නුඹලාගේ වාසස්ථානවලට යන්න. රෙජිනියනි, අපි කුමක්ද කළ යුතු? මම ඔවුන්ගේ ප්‍රධානියාව හැර අන් සියලු දෙනාම සංගවනවා. ඔවුන් නුඹලාගේ අත්අඩංගුවට හසු කර දෙනවා. නුඹලා ඔවුන්ට පැන යන්නට බැරි වන ආකාරයට ආරක්ෂා කරන්න. එසේනම් අපිට යෑමට අවසරයි රජිනියනි. නුඹ මට කරදරයක් කරන්න ආවොත් මම නුඹ විනාශ කරනවා. මම තමයි මේ දිවයිනේ ඉන්න යක්ෂ රෙජින. නුඹ තියාන් කිසිවෙකුටවත් බෑ. මාව විනාශ කරන්න. එම්බල යක්ෂණිය! නුඹගේ බලයට අපි කවුරුවත් යටත් වෙන්නේ නැහැ. යක්ෂණිය, අපිට බලගතු ආරක්ෂාවක් තියෙනවා. නුඹගේ අත්අඩංගුවේ පසුවන මාගේ සගයන් මට වහාම ලබා දෙනු. එසේ නුදුන්නොත් මම නුඹව විනාශ කර දමනවා. නුඹගේ ආරක්ෂාවලට මම බය නැහැ. නුඹට පුළුවන් නම් මාව විනාශ කරපන්. ඔව් මම නුඹ විනාශ කරනවා. මේ ප්‍රදේශය අපට අයිති නිජ භූමිය. නුඹට බෑ මාව යටත් කරගන්න. ඒ කතා වලින් මට වැඩක් නැහැ. මට මගේ පිරිස බාර දුන්නොත් හොඳයි. නුඹගේ පිරිස මාගේ අත්අඩංගුවේ ඉන්නේ. නුඹ පොරොන්දුවක් වුණොත් පමණයි ඔවුන්ව බාර දෙන්නේ. කුමක්ද නුඹගේ පොරොන්දුව? මම මේ දිවයිනේ ඉන්න යක්ෂ රෙජින. නුඹ මාගේ ස්වාමියා වෙන්න ඕන. යක්ෂණියක් බිරිඳ කරගන්න කියලාද නුඹ මට කියන්නේ?
කොහොම වුණත් නුඹගේ පිරිස නුඹට අවශ්‍ය නම් නුඹ මාගේ ස්වාමියා වෙන්නම ඕන. යක්ෂණයක් වුණත් ඇගේ රූප සෝභාව ඉතාම ලස්සනයි. මම කැමති නුඹ මගේ බිරිඳ කරගන්න. නුඹලා කුමන දිවයිනක ඉඳලාද මෙහාට ආවේ? අපි ඉන්දියාවේ ලාට රටේ ඉඳලයි මෙහාට ආවේ. ඔබගේ නම? මගේ නම විජය. විජය. ඔව්. නුඹ මට පොරොන්දු සියල්ල ඉටු කර දෙන්න ඕනේ. මම නුඹගේ පිරිසට කරදරයක් නොකර නුඹට බාර දෙන්නම්. ඒ විතරක් නෙවෙයි. මම නුඹට පොරොන්දු වෙනවා මට හැකි උපරිමයෙන් උදව් කරන්න. කොහොමද නුඹ මට උදව් කරන්නේ? මට පුළුවන් මේ ප්‍රදේශයේ සිටින සියලුම යක්ෂ යක්ෂණියන් විනාශ කර දමන්න. ඔව් මට පුළුවන්. ඒ හින්දා නුඹ මා කියන විදියට වැඩ කළ යුතුයි. මා කුමක්ද කළ යුතු? ළඟදිම අපේ යක්ෂ යක්ෂණියන්ගේ මංගල උත්සවයක් තියෙනවා. එදාට සියලුම යක්ෂ යක්ෂණියන් එතනට රැස් වෙනවා. මා කෙසේද ඔවුන් ඝාතනය කරන්නේ? සියලුම යක්ෂ යක්ෂණියන්ට නුඹ නොපෙනෙන ලෙසට උපක්‍රමයක් සකස් කරලා දෙන්නම්. ඒ අනුව ඒ සියලු දෙනාම නසා දැමීමට නුඹට හැකි වේවි.
කුවේනිය විජය විසින් තම අගමෙහිසිය බවට පත් කරගන්නා ලදී. ඇගේ ආධාර ඇතිව සියලුම යක්ෂණීන්ගෙන් දිවයින මුදවාගෙන විජය තම පිරිස සමග එක්ව ඔවුන් ගොඩබට ස්ථානයෙහි නුවරක් ඉදි කෙළේය. විජයගේ අනුගාමිකයෝ කිහිප දෙනෙක්ම විවිධ ස්ථානවල ජනාවාස පිහිටුවා ගත්හ. ස්ථිර බලාපොරොත්තුවක් ඇති මොවුහු තම රජු ලෙස විජය පත්කර ගැනීමට තීරණය කළහ. නමුත් විජය එය ප්‍රතික්ෂේප කළේය. ක්ෂත්‍රිය වංශික බිසවක් නොමැතිව අභිෂේක ලැබීමට නොහැකි බැවින් මදුරාවේ සිටින පණ්ඩු රජුගේ දියණිය ගෙන්වා ගැනීමට ඔවුහු සිතාගත්හ. ඒ අනුව වටිනා තෑගි බෝග සහිතව දූත පිරිසක් එම රජු වෙත යැවූහ. පණ්ඩු රජු ස්වකීය දියණිය වන විජායි කුමරිය විජයගේ මහේෂිකාව බවට පත්කර දීමට කැමැත්ත පළ කළේය. එපමණක් නොව විජයගේ අනුගාමිකයන් සඳහාද මනාලියන් 700ක් එවීය. ඒ සමගම අලුත් රාජධානිය ශක්තිමත් කිරීම සඳහා ශිල්පීන් කණ්ඩායමක් සහ 18 ශ්‍රේණියකට අයත් පවුල් 1000ක්ද මහා තිත්තයට පැමිණියහ. ඔවුන්ගේ පැමිණීම සැලවූ වහාම විජය රජු තමන්ට දාව උපන් දරු දෙදෙනාද කැටිව තම්බපන්නියෙන් යන ලෙස කුවේනියගෙන් ඉල්ලා සිටියේය. එය කුවේනිය ප්‍රතික්ෂේප කළාය. විජය අතහැර උපංගම වන ලංකාපුරයේ සිටි යක්ෂයන් වෙත යාමට බල කෙරුණු හේන් කුවේනිය එහි ගියාය. තම යක්ෂණීන් පාවා දුන් නිසා එම යක්ෂණයන් විසින්ම කුවේනිය මරා දමන ලදී. කුවේනිය මරුමුවට පත්වුවත් තම දරුවන් දෙදෙනා දිවි ගලවා ගත්හ. විජය රජතුමා පණ්ඩු කුමරිය අගමෙහිසි තනතුරේ තබාගෙන තම රජය කරගෙන ගියේය. වසර 38ක් රජකම් කළ විජය රජතුමාට තමාගේ ඇවෑමෙන් රජකම ලබාදීමට දරුවෙක් නොසිටියේය. නියගේ අදවත තුළ මතු කළ මංගල යෝගේ විජය රජුය පළවෙනි රජ්ජුරුවෝ සිංහලයාගේ. ඔහුගෙන් පසු තව රජවරු කිහිප දෙනෙක් රජ කළෝත් මතක සිටින වැඩක් නොකට සිය දෛවය ලෙස මලෝය. නෙක කරදර ගෑට මැදින්නේ බාධක තිමිර ඉරා කුමරු පණ්ඩු කාබය රජ උනේය හිස කිරුළු දරා. එදා පණ්ඩු කාබය නම් කුමරාණන් රජ නොවන්ට ලංකා සිරි විභූතිය බෑ ඉතිහාසය දකින්ට. වාරි වැඩට හිත යොදවා වටකොට ඇල දොළ ගංගා එතුමා කළ සේවාවෙන් නව යුගයක් පැන නැග්ගා. අටුකොටු නිසි ලෙස පිරුණා යල මහ දෙක ජයට පැසි ලක්මව පඬු අභාගෙමු සිපගත්තා සිනාසිසීර. ලංකාවම ඉනා වුණා කිසිවෙකු නැත ඉකි බින්දේ රජතුමාට බූමන්දී ගස්ගල් වලට වැන්දේ. රජ්ජුරුවෝ දෙවොල් තන
අවුරුදු 70ක් රජකම් කළ මේ නිරිඳු තෙමේ කළ උත්තම සේවාවට අදත් අපේ සිරස නැමේ. එතුමාණන්ගෙන් පසු මුට සිව කුමරුන් රජ වුණේ. තිස්ස කුමරු හටයින් පසු රජවන පින පෑදුනේ. මේ කාලය වන විට ಭಾರತ සියසුන පිට වැඳබෙන පින ලැබී තිබුණි දම්සෝ මහ නිරිඳුට. මේ දෙදෙනා නොදුටුවත් විමසා දෙපසෙහි පුවත් ඔවුනොවුනගේ තෑගි භෝග ආදරයෙන් පිරිනමත්. මේ මිතු දහමෙහි බැඳී දම්සෝ පාගති ලැබී සිය පුත්තු මිහිඳු හිමිට මෙලෙසින් පවසන ලදී. ලක්දිව වෙත වැඩමවා මොහඳුර ඉවතට යවා දහම් දිවයිනක් කළ මැනහෙල හදවත් කිතිකවා. මිහිඳු සමිඳු එම විට රහතුන් පිරිවර කොට වැඩියසේක මිහින්තලාවේ අම්බස් තලයට. තිය උත්තිය සම්වල බද්දසාල යන මෙම මහරහතන් වහන්සේලා සමගින් ලද සැනසුම. සුමන සාමණේරයි මිද එක් විය මෙම ගමනට බණ්ඩු කියන උපාසකද සාදු කියයි ළඟ සිට. මේ ගමනෙහි අභිමානය දැක දැක සිට නුඹ මැද ආඩම්බරයෙන් හිනෙහුනි පොසොන් මහේ පුරහඳ. උතුම් පොසොන් පොහොදින දුනුහි දෑතටගෙන මුව දඩයම් පිණිස යන්න තිස්ස නිරිඳු සැරසින. 40,000ක තම පිරිවර ඇත දසතෙම රජුට පොසොන් සැනකෙළියක් විය මේ මුව දඩයම. රජු මුව දඩයමකට එදවස සැරසෙන විට මිහිඳු සමිඳු බලා සිටි මිස්සක පව්වේ සිට. මෙහෙම විරිදු කීවට වෙන දේ ඊගාවට දැක ගන්නට දෙනෙක් හෙළනු මැන විවේදිකාවට. තිස්ස මෙහි එන්න. කවුද මගේ නම කියලා කතා කරන්නේ? ගල් පව්වේ කවුදෝ කෙනෙක් ඉන්නවා වගේ. ඔබ කවරෙක්ද? සමනාමයන් මහරාජ ධම්මරාජස්ස සාවකා තමේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා. අපි ධර්මරාජයන් වහන්සේලාගේ ශ්‍රාවකය. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මේ වැඩම කළා. මා මුලින්ම දුටුවේ ඔබ වහන්සේ පමණයි. නමුත්
දැන් මෙතන පිරිස වැඩි වෙලා. ඒ කෙසේද ස්වාමීනි? ඔවුන් පැමිණියේ මා සමගමයි. මෙබඳු ශ්‍රමණයන් වහන්සේලා තවත් දඹදිව වැඩ සිටිනවාද ස්වාමීනි? ඔව් මහරජතුමනි. දඹදිව කාෂාය වස්ත්‍රයෙන් බබලනවා. එහි ත්‍රිවිද්‍යාධාරී, රිද්ධි බලධාරී, පරසිද්ධන්නා මහරහතන් වහන්සේලා බොහෝ වැඩ ඉන්නවා. ඔබ වහන්සේලා මෙම ස්ථානයට වැඩි කෙසේද ස්වාමීනි? රජතුමනි, අපි ගොඩින් හෝ දියෙන් හෝ මෙහි වැඩියේ නැත. එහෙමනම් එකත් එකටම උන්වහන්සේලා මෙහි වඩින්න ඇත්තේ අහසින් වෙන්න ඇති. මොහුට ධර්ම දේශනා කිරීමට කලින් මොහුගේ නුවණ පරීක්ෂා කර බලන්න. අඹ පැනය හා නෑ පැනය මොහුගෙන් විමසිය යුතුය. රජතුමනි, මේ ගසේ නම කුමක්ද? ස්වාමීනි, මේ අඹ ගසක්. මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේද? එසේ ස්වාමීනි, බොහෝ අඹ ගස් ඇත. මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් අඹ ගස් තිබේද? ස්වාමීනි, බොහෝ ගස් ඇත. එහෙත් ඒවා අඹ ගස් නොවේ. ඒ අඹත් නොඅඹත් හැර තවත් ගස් තිබේද? ඇයි ස්වාමීනි, මේ අඹ ගස? මහරජ, ඔබ පණ්ඩිතයෙක්. මහරජ, ඔබට නෑයන් සිටිනවද? එසේ ස්වාමීනි, බොහෝ නෑයන් නැත. මහරජ, ඔබට නොනෑයන් සිටිනවද? එසේ ස්වාමීනි, බොහෝ නොනෑයන්ද සිටිනවා. ඒ නෑයනුත් නොනෑයනුත් හැර තවත් අය සිටිනවද? ඇයි ස්වාමීනි, මම? මහරජ, ඔබ පණ්ඩිතයෙක්. ඔබට යහපතක්ම වේවා. සාදු සාදු සාදු.